නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, මේ වස් කාලය තුල අපි බලාපොරොත්තු වෙනවා පින්නතුන්ට සූත්‍ර පිටකයේ ආශ්‍රය කරගෙන ඊටාම වටින සූත්‍රයක් මුල් කරගෙන ධර්ම සාකච්ඡාව පාත්වන්නට. වටින සූත්‍රයක් කියලා කියපුවාම මේ සූත්‍ර පිටකයේ තියෙන හැම සූත්‍රයක්ම වටිනවා. හැම සූත්‍රයක්ම වටිනවා. සමහර ඒවා එකම කාරණේ නැවත නැවත විග්‍රහ වෙනවා. ඉතින් ඒවා අතහැරලා දාලා අපිට අපේ දෛනික ජීවිතේට අවශ්‍ය කරන මාර්ගෝපදේශ ඇතුළත් සූත්‍ර තෝරගෙන අපි ඒවා පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බලන්න පසුගිය කාලේ අපි දේශන මාලාවක් සිද්ධ කරගෙන ආවා කර්මයේ පිළිබඳව. හිතන්නට යමක් කියලා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒක දැන් අපි මාතෘකාව ගිය වැඩසටහනෙන් අවසන් කළා. මොකද මේක දිගින් දිගටම එකම දේ කතා කරගෙන යනකොට පින්නතුන්ටත් හිතේ මොකද්ද මේ හැමදාම කර්ම මේකත් මහා කර්මයක් නේ කියලා. ඒ නිසා ඒක සාකච්ඡා කරන එක අපි දැන් අවසන් කළා. අද මම බලාපොරොත්තු වෙන ඔබට මජ්ක්‍ධිම නිකායේ ඕපම වර්ගයේ තියෙන සූත්‍රයක්. ඒක තමයි රත විනීත සූත්‍රය. ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට. මේ සූත්‍රය මම තෝරගත්තේ කාරණා කීපයක් නිසා. එකක්, අද මේ වර්තමාන සමාජයේ මේ වෙන විට අපිට නොයෙකුත් පැතිවලින් අහන්ට ලැබෙනවා. ඒ වගේම එක එක මාධ්‍ය තුලින්, නාලිකා තුලින් අපිට දකින්නටත් අහන්ටත් ලැබෙනවා අධිගමලාභී උත්තමයන් පිළිබඳව. මම ඒ වචනේ පාවිච්චි කළේ අධිගම සම්පත්තියක් යම් කිසි කෙනෙක් ලැබුවා නම්, අධිගම කියලා කියන්නේ මාර්ගඵලයක්, ධ්‍යානයක් හරි මාර්ගඵලයක් හරි ලැබුවා නම් ඒ තනත්තා ප්‍රත්‍යඥ අපිට වැඩි ඉහළ තැනක ඉන්න එකයි මම අර උත්තම කියන වචනේ පාවිච්චි කළේ. එතකොට මේ අධිගමලාභීන් පිළිබඳව, ඒ කියන්නේ තවත් අපි මේක සරල කරගමුකෝ, වටින් යන්න ඕනේ නෑනේ. ඔබට අහන්න ලැබෙනවා එක එක අය ප්‍රකාශ කරනවා මම රහත් වුණායි කියලා, මම සෝවාන් වුණායි කියලා, මට දැන් ධ්‍යාන ලැබුවයි කියලා, මට දැන් 이르දි පාන්න පුළුවන් කියලා. ඔය තියෙනවනේ. ඒවා ගැන කතා කිරීමක් නෙවෙයි. මේ රත විනීත සූත්‍රය අපි අධ්‍යයනය කළොත් එබඳු අධිගමලාභී උත්තමෙක් ඒ தත්වෙටපත් වෙන්න, ඒ අවස්ථාවටපත් වෙන්න මොන අවස්ථාවන් පසු කරගෙන යනවාද කියන එක මේ රත විනීත සූත්‍රයේ පැහැදිලිව අපිට ඉගැන්වනවා. ඒකයි මම මේ සූත්‍රය අද දවසේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සැරැඳී සිටින්න. මේක ඔබටත් හරි ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොකද හේතුව අපි සමහර විට නොදැනුවත්කම නිසා ඒකෙන් වෙන්න පුළුවන්. ඒක මේ රත විනීත සූත්‍රයේ සාකච්ඡා කරගෙන යනකොට අපිට දැනේ, තේරුම් ගන්න පුළුවන් අපේ නොදැනුවත්කම නිසා. ඒ කියන්නේ හරියමං ගුරු උපදේශයක් අපිට නොලැබුණු නිසා සමහර වෙලාවට ඒ උපදේශ ගන්න ගුරුවරුත් මම්මුලා වෙච්ච නිසා. ඒ වචනේ මම පාවිච්චි කරන්නේ මේ සූත්‍රයේ ඒක අඩංගු නිසා. ඔක ඔබ ඕන නම් පොතේ සටහන් කරලා තියාගන්න. මං කිව්වනේ පොතක් ගන්න
පෑනක් හරි පැන්සලක් හරි ගන්න මේවා සටහන් කරලා තියාගන්න කියලා. ඒ වචනේ සටහන් කරලා තියාගන්න. මම් මුලා වූ නිසා. එතකොට ඊළඟ සැරේ අපි සාකච්ඡා කරනකොට මොකද්ද මේ කිව්වේ කියන එක මේ සූත්‍රය අනුසාරයෙන් මම ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නොදැනුවත් බව නිසා සමහර වෙලාවට හිතාගෙන ඉන්න පුළුවන් මම අධිගමලාභියෙක් කියලා. ඒ කියන්නේ මම මාර්ගඵලයකටපත් උනායි කියලා. අපි කොහොමද මේක හරියටම නිශ්චිතව තේරුම් ගන්න? ඒකයි අපට උවමනා කරන්නේ. එතකොට අපි ඔබ මුලාවටපත් වෙන්නේ නැහැ. නැත්තම් ඇත්තටම පින්නතුනි අපි පව්. ඇයි පව් කියන්නේ? ඔබ තුල නැති මා තුල නැති අධිගම සම්පත්තියක්. ඒ කියන්නේ විශේෂ ගුණයක්. මා තුල තියෙනවායි කියන මේ හැඟීම මේක මාන්නේනේ. අපි ඒකෙන් යුක්තව ජීවත් වෙනවා. ඒකට මා හිතනවා මා තුල මේක තියෙනවා. මේක තියෙනවා කියලා. සමහර වෙලාවට ඔබ ඒක ඒ නිගමනයේට බහින්නේ තක්සේරුවට බහින්නේ වටපිටාව හොඳ නිසා වෙන්න පුළුවන්. අපි නිදර්ශනයක් ගමු. වෙනදාට ඔබේ සිත කලබලයි. වෙනදාට ඔබේ හිත බොහොම වේගෙන් එක එක තැන් වලට යනවා. ඊළඟට ද්වේෂය එනවා. ආසාසිතවිලි එනවා. භාවනා මධ්‍යස්ථානයකට ගියා. එහෙම නැත්නම් දැන් ඔය මෙහි කරනවා වගේ රිට්‍රීට් තැනකට කොහේ හරි ගියා. සුමානයක් හමාරක් ඔබ ඒ ස්ථානවල ඉඳගෙන ඒ භාවනා උපදෙස් පිළිපදමින් කටයුතු කළා. මතක තියාගන්න. ඒ පරිසරය gedara පරිසරයට වැඩිය හාත්පසින්ම වෙනස්. දැන් පන්සලට එන්නකෝ. දැන් මේ ධර්මශාලාවේ කවුරුවත් නැහැ. මමත් මේ පටිගත කරන අපේ මල්ලිත් විතරයි ඉන්නේ. ඒකට මේක ශූන්‍යාගාරය. කවුරුවත් නැහැනේ. නිසා බාහිර අරමුණු මෙතන නැහැ. අරන්නේට යනවා, භාවනා කරන්න යනවා. බාහිර අරමුණු ඇහැ නොගැටෙන නිසා අපට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දැන් ගෙදර ඉන්නකොට ස්වාමියා පේනවා, භාර්යාව පේනවා, දරුවෝ පේනවා, බල්ලා පූසා පේනවා. ඒගොල්ලෝ කලබලයි, එහාට මෙහාට දුවනවා. Tamanට ඕන විදිහට ඒගොල්ලෝ කටයුතු කරන්නේ නැහැ. හැමතිස්සෙම ද්වේෂෙන්, වේගෙන්, පීඩාකාරීත්වය දැන් අතන එහෙම නැහැනේ. මනස සංසුන්. එතකොට මේ මනස සංසුන් වුණේ මොනවා නිසාද? ඒ මනස කලඹවන්නා වූ හොඳට මතක තියාගන්න. මනස කලඹවන්නා වූ ආරම්මණයන් නැති නිසා. පැහැදිලි? රූප තියෙන රූප ඔබේ මනස කලඹවන ඒවා නෙවෙයි. කනට ඇහෙන ශබ්ද ඔබේ මනස කලඹවන ඒවා නෙවෙයි. සාහිත. දැන් ඔබ හිතනවා නම් මේක මගේ අධිගම සම්පත්තියක් දෝ කියලා. අන්න ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. හැබැයි එතනින් ඔබ මිදිලා නැවත අර සුපුරුදු පරිසරයට ආවහම ඔබ මතක තියාගන්න. ඔබට වෙන්නේ මොකද්ද? ඇහැ කලබල කරන අරමුණු වෙනවා, කන කලබල, ඒ කියන්නේ සෝතය අරමුණු වෙනවා. එතකොට අර යටපත් වෙච්ච ද්වේෂය, යටපත් වෙච්ච කලබලකාරී හැඟීම් අපහොන්න මතුවෙනවා. එනිසා අපි බොහොම පරිස්සමින් කල්පනාකාරීව ධර්මානුකූලව විසඳුම් හොයාගත්තු ප්‍රශ්නයක් මම අධිගමලාභියෙක්ද කියන එක. ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්, ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ගැටලුවක් නැහැ. හැබැයි අපි මුලා වෙන්න හොඳ නැහැ. කාටද? ඒ කියන පුද්ගලයන් පිළිබඳව. අපි හොයලා බලන්න ඕනේ. මේ හොයලා බලන ක්‍රමය මේකේ තියෙනවා. මේ රත විනීත සූත්‍රය. හොඳයි. අපි ඒක පටන් ගමු. මම මේ ත්‍රිපිටක පොත මම මේ ඉස්සෙල්ලා රත විනීත සූත්‍රේ කියවන්න. බොහොම ඉක්මනට මොකද්ද මේකේ තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි ටිකෙන් ටික මේක සාකච්ඡා කරගෙන
යනවා මේකට තියෙන ඊටාම වැදගත් කාරණා. හැම දෙයක්ම වැදගත්. තේන්නානේ? දැන් ගත්තනේ පොතක්. පෑනක් පැන්සලක් වාඩි වෙලා සංසුන්ව මේකට සවන් යොමු කරන්න. හොඳයි? රතවිනීත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඕපම වර්ගයේ ඕනනම් ඔබට ඔය අන්තර්ජාලයට ගිහිල්ලා මේ සූත්‍රේ නැවත හදාරන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප කියන වේළුවනාරාමේ වැඩ වාසය කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර ධර්මය දේශනා කරන අවස්ථාවේ වැඩ හිටියේ කොහෙද? කලන්දක නිවාපේ. හරි? එකල බොහෝ ಜಾති භූමික භික්ෂු. ඒකත් වචනේ ලියලා තියාගන්න. ಜಾති භූමික මම පස්සේ විග්‍රහ කරනවා. ಜಾති භූමියේ වස්වැස පැවරුවා හෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසක උන්න එකත් පසක හුන් ඒ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම ඇහුවා. දැන් මේ කියන්නේ මේකයි. අර ಜಾති භූමික මම ඒකත් කියන්නම්කෝ. දැන් මේ වෙලාවේදී එතකොට ප්‍රශ්නේ निराකරණය වෙනවානේ. මේ ಜಾත භූම කියලා කියන්නේ උපන් භූමිය. ඒ කවුරු උපන් භූමියද? මහා බෝසතාණන් වහන්සේ උපන් භූමිය. ඒ මොකද්ද? කිඹුල්වත. කිඹුල්වත් රාජධානියේ මහා බෝසතාණන් වහන්සේ උත්පත්ති ලැබෙන්නේ. එතකොට මේ කිඹුල්වත් රාජධානියේ වාසය කරපු භික්ෂුන් වහන්සේලා. එතකොට වස් සමාදන් වෙලා, ඒ කියන්නේ කිඹුල්වත වස් සමාදන් වෙලා වස් පවාරණය කළා. දැන් මේ වස් කාලේනේ. වස් පවාරණය කරලා ඔන්න ආවා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා සතුටු සාමිචුණා. ඔන්න බුදුහාමුදුරෝ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හරි? මහණෙනි, තෙමේත් අල්පෙච්ච ඌයේ අල්පෙච්ච කතාව භික්ෂූන්ට කරන සුළු ඌයේ යයිද? තෙමේත් සන්තුට්ඨ ඌයේ ওই විදිහට කාරණා 10ක් පිළිබඳව බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඒ කියන්නේ මේකයි අහන්නේ. මහණෙනි, ඔය ජාත භූමියේ ඔබලා කිඹුල්වතේ වස් සමාදන් වුණානේ. ඔය වස් සමාදන් වෙච්ච කාලය තුල යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් ඒ භික්ෂුවත් ඒ විදිහට ඉඳගෙන අනිත් අත්තන්ට අවවාද අනුශාසනා කළා. කොයි විදිහට ඉඳගෙනද මම ඒවා පින්නතුන්ට කාරණා බොහොම සැලකිල්ලෙන් කියන්නම්. බොහොම සංක්ෂිප්තව අප්පෙච්ච මම ඒවා පස්සේ විස්තර කරන්න කලබල වෙන්න එපා. තේරුණානේ? ඊළඟට දෙක තමයි සන්තුට්ඨ. තුන්වෙනි එක තමයි පවිවිත්ත. හතරවෙනි එක තමයි අසංසට්ඨ. පස්වෙනි එක තමයි ආරද්ධ වීරිය. හයවෙනි එක තමයි සීල. අටවෙනි එක තමයි සමාධි. අටවෙනි එක තමයි පඤ්ඤා. නවවෙනි එක විමුක්ති. 10 විමුක්ති ඥාන දර්ශන. ඔව් මන් දන්නවා කලබල වෙන්න එපා ලියා ගන්න බැරි වුණා කියලා. අපි අවස්ථාව දෙනවා ඒකට. තේරුණානේ? දැන් මම මේ කියන්න හදන්නේ මේ සූත්‍රයේ සරලව. ඊට පස්සේ අපි මේක විග්‍රහ කරගෙන යනවා. හොඳයි? එතකොට බුදුහාමුදුරුවෝ අර වස් සමාදන් වෙලා වස් පවාරණය කරලා බුදුහාමුදුරුවෝ හොයාගෙන ආපු භික්ෂුන් වහන්සේලා එක්ක සතුටු සාමිච්චයේදීලා බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි තමත් ඒ කියන්නේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මෙන්න මේ විදිහට ඉඳගෙන අර දැන් මම කරුණු 10ක් කිව්වනේ. ඒ කරුණු 10 පිහිටලා අනිත් භික්ෂුන් වහන්සේලාටත් මේ විදිය විය යුතුයි කියලා අවවාද අනුශාසනා කරන්නේ කලේ කවුද? ඔබලා අතරින්. දැන් මෙතන හරි වටින තැනක් තියෙනවා පින්නතුනේ අපිට හිතන්න. මොකද්ද දන්නවද? දැන් බලන්නකෝ බුදු කෙනෙක්ගේ ස්වභාවය. බුදු කෙනෙක්ගේ ස්වභාවය. ඇයි බුදුහාමුදුරුවෝ දැන් මේ ජාත භූමියේනේ. ඒ කියන්නේ කිඹුල්වත වස් සමාදන් වෙලා බුදුහාමුදුරුවෝ හොයාගෙන ආපු භික්ෂුන් වහන්සේලාට. බුදුහාමුදුරුවෝ දෙන්නේ උත්තරේ. අහන්නේ කතන්දරේ. දැන් බුදුහාමුදුරුවෝ ඇහුවේ නෑ මහණෙනි ඔබලා එන්නේ කිඹුල්වත ඉඳලානේ. ඒ කියන්නේ මම උපන් භූමියේ ඉඳලා. කොහමද මගේ පේරජ්ජුරු? කොහමද මගේ සුළු මෑණියෝ? කොහමද මගේ සුළු පියා? කොහමද මේ පැත්තේ මගේ නෑයෝ? අන්න බුදු කෙනෙක්ගේ පොදුන් අපේ තියෙන වෙනස දැන් හිතා ගන්න. තේන්නානේ? දැන් කවුරු හරි අපේ ආවොත් එimhe ලංකාවේ ඉඳලා මම කියමු කෝට්ටේ ඉඳලා ආවේ.
මහත්තයෝ කෝට්ටේ අපිත් කෝට්ටේ කොහොමද මහත්තයෝ පැත්තේ අහවලා කොහොමද කියලා අපි අහනවනේ. ඒ අර අපේ පුහුදුන්කම. දැන් බුදුහාමුදුරේ එහෙම ඇහුවේ නැහැ. බුදුහාමුදුර ඇහුවේ මෙන්න මේ ಗುಣධර්මවල පිහිටලා ඉඳගෙන ඒ ಗುಣධර්ම වඩා වර්ධනය කළ ගත යුතුයි කියලා අවවාද අනුශාසනා කරන භික්ෂුවක් ඔබ අතරේ හිටියද? හරි. දැන් මම ආපහු කියන්නම් මේ කාරණා 10 අපි සාකච්ඡා කරනවා. තේරුණානේ? දැන් අපි ආපහු සූත්‍රයට යනවා. එතකොට ඒ අතරේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා බුදුහාමුදුරුවනේ මන්තානි බැමිණියගේ පුත්‍රෝ පුන්නනම් ආශ්මත්තමේ ජාත භූමියේ ජාත භූමික සබ්‍රාහ්මචාරීන් භික්ෂූන් විසින් මෙන්න මේ විදිහට අනුශාසනා කළා. එතකොට අර ආපු භික්ෂුන් වහන්සේලා අතරින් එක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා බුදුහාමුදුරනේ අප අතර හිටියා මන්තානි පුත්ත පුන්න කියලා හාමුදුරු නම. මන්තානි කියලා කියන්නේ අම්මාගේ නම. මන්තානි පුත්ත. මන්තානි කියන තැනැත්තියගේ පුත්‍රයා තමයි පුන්න. එතකොට පුන්න හාමුදුරන්ගේ මෑණියන් වහන්සේ මන්තානි. මේ මන්තානි කියන නම පැත්තකින් තියාගන්නකො. ඒක දැන් මේ සටහන් කරලා තියෙන විදිහක්. නමුත් හාමුදුරන්ගේ නම පුන්න. හරි? එතකොට අර භික්ෂුන් වහන්සේ බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරන්නේ මොකද්ද? බුදුහාමුදුරනේ අපේ අතර හිටියා පුන්න කියලා හාමුදුරු නම. ඒ පුන්න හාමුදුරුවෝ මෙන්න මේ විදිහට උන්වහන්සේත් ඒ ගුණධර්ම වල පිහිටලා ඉඳගෙන අපට නිතර අනුශාසනා කළා, අවවාද කළා මෙන්න මේ ගුණධර්ම ටික ඔබලා තුල ඇති කරගන්න කියලා. පැහැදිලිනේ? ඔව්. එතකොට ඒ පුන්න හාමුදුරුවෝ පිළිබඳව මෙහෙම සාකච්ඡා කරනකොට ඔතන හිටියා කවුද? සරියුත් හාමුදුරුවෝ. කොතනද හිටියේ? අර බුදුහාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේලාගේ මේ කාරණේ අහන වෙලාවේදී. දැන් මේ ධම්මසභා මණ්ඩපේ වෙන්න ඇතිනේ මේක වෙන්න ඇත්තේ. ධම්මසභා මණ්ඩපේට කොට සරියුත් හාමුදුරුවෝත් මුගලන් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ එක්ක නිතර වැඩ හිටියා නම් අවිදූරේ බුදුහාමුදුරන්ට ඈතත් නෙමෙයි කිට්ටුවත් නෙමෙයි සමීපව සරියුත් හාමුදුරුවෝත් මුගලන් හාමුදුරුවෝත් අග්‍ර ශ්‍රාවක දෙනම දෙපැත්තේ වැඩ ඉන්නවා. ඒක තමයි ස්වභාවය. දැන් ওই පන්සලකට ගියත් සමහර පන්සල්වල තියෙනවානේ සරියුත් මුගලන් රූප දෙක දෙපැත්තේ යන්නේ වගේ. එතකොට මේ පිරිස අතරේ හරි අර භික්ෂුන් වහන්සේලා පිරිස බුදුහාමුදුරුවෝ හාගෙන ආවා. බුදුහාමුදුරුවොත් එක්ක සතුටු සාමීචය දුනා. බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා. පුන්න හාමුදුරුවෝ කියලා හාමුදුරමක් අපිට අවවාද අනුශාසනා කළයි කියලා. මේක අහගෙන හිටියා අර බුදුහාමුදුරුවෝ ළඟ හිටපු කවුද? සරියුත් හාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවෝ. එතකොට සරියුත් හාමුදුරන්ට හිතෙනවා අනේ කොච්චර ලාභයක්ද මේක? කොච්චර ලාභයක්ද? මේ බුදුහාමුදුරුවන් ළඟට ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ඉදිරිපිට යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව ගුණ වර්ණනා කරලා බුදුහාමුදුරුවෝ ඒක අනුමත කරනවා නම් ඒක ලොකු ලාභයක්. ඇත්තටම ඒ පුන්න හාමුදුරුවෝ හම්බෙලා සාකච්ඡා කරන්නට තියෙනවා නම් ඒක මටත් ලොකු භාග්‍යයක්. දැන් කවුද මේ හිතන්නේ කියලා බලන්න. කවුද හිතන්නේ? සාරිපුත්ත හාමුදුරුවෝ. හරි. නමනේ සාරිපුත්ත හාමුදුරුවන්ට තනතුරක් දීලා තිබ්බනේ. මොකද්ද තනතුර? මොකද්ද? ධර්ම සේනාධිපති. ධම් සෙනෙවි සරියුත්. එතකොට ධර්ම සේනාධිපති හාමුදුරුවෝ තමයි මේ හිතන්නේ. මොකද්ද හිතන්නේ? අනේ මට කොච්චර භාග්‍යයක්ද? මට කොච්චර ලාභයක්ද? ඒ වගේ ශ්‍රේෂ්ඨ භික්ෂුවක් එක්කලා කතා කරන්න තියෙනවා නම්, ඇසුරු කරන්න තියෙනවා නම් අන්න බලන්න ආර්යයන් වහන්සේලා ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ ස්වභාවය. ඒක තමයි නිවාත ගුණය. ඇයි? මාන්න නැහැනේ. හිත තුල
පුරෝගත්ත මම අහවලාය මට මේ දේවල් තියෙනවායි මට උඩින් යන්න පුළුවන්ගේ මට ඕන එකක් එකලා තර්ක විතර්ක කරන්න පුළුවන්ගේ මං ওই జగතේ ඕන జగයකටවත් බය නැහැ කියලා එහෙම හිතාගෙන ඉන්න සමහර ඔය කියන අය ඔය රහත්යයි කියන අය ඉන්නවනේ. උත්තම බලන්න මේ සාරිපුත් හාමුදුරුවෝ කොච්චර නිහතමානීද. මට ලාභයක්. මොකද්ද ලාභේ? ගිහිල්ලා අර පුන්න හාමුදුරුවොත් එක්ක කතා කරන්න තියෙනවනේ. මටත් දේවල් ඇති ඉගෙන ගන්න උන්වහන්සේගෙන්. මෙහෙම හිතාගෙන සාරිපුත්ත හාමුදුරුවෝ මේ පුන්න හාමුදුරුවෝ පිළිබඳව නිතර කියනවා. මොනවද කියන්නේ? භික්ෂුන් වහන්සේලා පිරිස මෙහෙම ඇවිල්ලා පුන්න හාමුදුරුවෝ ගැන කතා කළා. බුදු හාමුදුරුවොත් එක්ක බොහොම අනුමත කළායේ. අනේ පුන්න හාමුදුරුවෝන් හම්බෙන්න තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ නිතර කියනවා භික්ෂුන් වහන්සේලාට. හොඳයි? දැන් එහෙමනේ අපිටත් කවුරු හරි හම්බෙන්න උවමනාකම තියෙනවා නම් අපි දන්නේ නැත්තම් අපි යන්නේ ණයට කියනවානේ මෙන්න මේ වගේ නමක් තියෙන එක්කෙනෙක් ඉඳී අපි දන්නේ නැහැ කොහින්වද කියලා නම නම් මේකයි අනේ කරුණාකරලා මෙහෙම දැනගන්න හම්බුනොත් අපිට පොඩ්ඩක් මතක් කරන්න. එහෙමනේ. දැන් මේ සිද්ධියත් එහෙමයි. හරි. දැන් ඔහොම මතක් කරගෙන ඉන්නකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් කොහෙද වැඩ සිටියේ? රජගහ නුවරනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද කළේ? රජගහ නුවර වැඩ වාසයකට පිළිවෙලින් චාරිකාව හැසිරෙනසේක් සවැත් නුවරට වැඩිසේක්. එතකොට බුදුහාමුදුරුවෝ දැන් අර රජගහ නුවරනේ මුලින් හිටියේ. දැන් මං කිව්වනේ මුලින්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වැඩ ඉඳලා ඊට පස්සේ දැන් චාරිකාවේ ඒක එතනින් අයින් ඉවත් වෙලා චාරිකාවේ වැඩලා සවැත් නුවරට. ඒ සවැත් නුවර බොහොම ප්‍රසිද්ධ ආරාමේ අනේපිඩු සිටාලන්ගේ ආරාමේ තිබුණේ සවැත් නුවර ජේතවනාරාම. දැන් බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයට වැඩියා. හරි? ඒ ජේතවනාරාමයට වැඩපුවාම අර මන්තානිපුත්ත පුන්නහාමුදුරන්ට තේරෙනවද? මන්තානිපුත්ත පුන්නහාමුදුරන්ට ආරංචිය හම්බ වුණා. මොකක්ද ආරංචි උනේ? බුදුරජාණන් වහන්සේ දැන් වැඩලා ඉන්නවා සවැත් නුවර ජේතවනාරාමයට. පුන්නහාමුදුරුවෝ මොකද කළේ? ඉක්මනට මෙතන තියෙන හොඳ වචනයක්. ඒ වචනේ සටහන් කරලා තියාගන්න වටිනා. මොකක්ද දන්නවද? ඉක්බිති මන්තානිපුත්ත ආයුෂ්මත් පුන්න තෙරණුවෝ. ඒ කියන්නේ පුන්නහාමුදුරුවෝ සෙනසුන් තන්පත් කොට තබා පාසිවුරුගෙන සවැත් නුවරට චාරිකාවේ වැඩියේ. අන්නේ වචනේ සෙනසුන් තන්පත් කොට තබා. ඒ වචනේ පොඩ්ඩක් සටහන් කරලා තියාගන්න. ඇයි දන්නවද? දැන් මේ පුන්නහාමුදුරුවෝනේ මේ වැඩි කොහාටද? බුදුහාමුදුරුවෝ හොයාගෙන. එතකොට පුන්නහාමුදුරුවෝ හිටපු කාමරය, සේනාසනය, කාමරය දැන් මොකද්ද කළේ? එහෙමම තියලා. ඒ කියන්නේ පාවිච්චි කරපු දේවල් තියනවා නම් ඇඳ ඇතිරිලි එහෙමම තියලා දොරමවුල් ඇරලා දාලා පාවිච්චි කරපු මොන හරි තියනවා නම් බැන් භාජන හරි ඒවා හරි එහෙමම දාලා ගියේ නෑ. මෙන්න මේක හරි වටිනවා. මේ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරු උගන්වපු දෙයක්. මොකක්ද ඉගැන්වුවේ? තමන් ගමනක් යනකොට සෙනසුන් තැම්පත් කොට තබා. ඒ තැම්පත් කොට තබා කියලා කියන්නේ මොකද්ද? අපි දන්නේ නැහැ ගිහිල්ලා ආයෙ එන්න පුළුවන් වෙයිද කියලා. එතකොට තමන් පාවිච්චි කරපු ඇඳ ඇතිරිලි තියෙනවා. තුවා තියෙනවා. කෝප්ප පිඟානේ තියෙනවා. තමන් පාවිච්චි කරපු වැසිකිළියේ තියෙන්න පුළුවන්. මේවා මොනවද කරන්න ඕනේ? මේවා හොඳට සුද්ධ පවිත්‍ර කරන්න. ඇඳ ඇතිරිලි හොදන්න. නවන්න. පිළිලක් කරලා තියන්න. පාවිච්චි කරපු කෝප්ප පිඟානේ හොඳට හොදන්න. පිරිසිදු කරන්න. ඒවා නිසිතන තැම්පත් කරලා තියන්න. ඇයි? තවත් කෙනෙකුට ඒක පරිභෝග කරන්න. ඒක තමයි පිළිවෙල. ඒක තමයි පිළිවෙල. ඊළඟට මොකක්ද කියන්නේ? පාසිවුරුගෙන. දැන් මොකද්ද ගත්තේ?
අර තමන් වහන්සේ පාවිච්චි කරපු සියලුම පරිස්කාර ඒ කියන්නේ ඇඳ ඇතිරිලි තුවා කොට්ට මෙට්ටේ සියල්ල පිරිසිදු කළා හොදලා නවලා පැත්තකින් තියලා වැසිකිළිය පිරිසිදු කළා භාජන පිරිසිදු කළා පැත්තක තියලා දැන් මේ ගමනක් යන්නනේ බුදුහාමුදුරුවෝ බැහැ දකින්න යන්න හදන්නේ. එතකොට මොනවද ගෙනියන්නේ? පාසිවුරුගෙන. පාසිවුරුගෙන. මොකද්ද? පාත්‍රයේ සිවුරයි. පාත්‍රයේ සිවුරයි. ඒක තමයි අපිට ගෙනියන්න තියෙන්නේ. අද බාණ්ඩක අපි දවස් දෙකක් තුනක් සුමානක් විතර යන්න යනකොට අපි කොච්චර බඩු උස්සන් යනවාද කියලා ගමක බඩු ගෙනියනවනේ. සමහරලාට යන්න කලින් පෙට්ටිත් දානවා. ඔය තමයි ඇත්ත කතන්දර. ඒක තමයි ඇත්ත. මම මේ කියන්න හදන්නේ පොහොදුන් අපේ ආර්යයන් වහන්සේගේ ස්වභාවය අපි තේරුම් ගන්න. මෙන්න මේ වෙයි. උන්වහන්සේට ගෙනියන්න දෙයක් නැහැ. හරියට පියා කුරුල්ලෙක් වගේ. කුරුල්ලා ගෙනියන්නේ එකම දෙන්නේ පියාපට්ටික විතරයි. බොහොම සැහැල්ලුවෙන් යනවා. රහතන් වහන්සේත් එහෙම තමයි. ගෙනියන්න දෙයක් නැහැ. ඔහු හිත බාරෝ බර බිම තියලා තියෙන්නේ. කෙලස් බර බිම තිබ්බනම් තව කෙලස් පොට්ටෙන් උස්සයි යන්න ඕනේ නැහැ නේ පෙට්ටි දාගෙන. අපිනේ පෙට්ටි උස්සයි යන්නේ. දැන් පාත්‍රයේ සිවුර ඉතරයි ඕනේ. සිවුර තියෙනවා. ගියාම කොහේ හරි එලා ගන්න සැතපෙන්න වාඩි වෙන්න පාත්‍රයේ තියෙනවා පිඬුසිගා යන්න අවශ්‍ය කරන දේ තියෙනවා. දැන් මේ දෙක අරගෙන බුදුහාමුදුරුවෝ බැහැ දකින්න ගියා. වැඩිය කවුද? පුන්නහාමුදුරුවෝ. දැන් එතනදී පුන්නහාමුදුරුවෝ කෙලින්ම වැඩිය කොහාටද? සවැත් නුවර ජේතවනාරාමයටනේ. ඇවිල්ලා බුදුහාමුදුරුවෝ බැහැ දැක්කා. බුදුහාමුදුරුවෝ බැහැ දැක්කා. බුදුහාමුදුරුවොත් පුන්නහාමුදුරුවොත් එක්කලා සතුටු සාමිචියේ දුනා. සතුටු සාමිචියේ දුනා. සාමාන්‍ය බුදුහාමුදුරන්ගේ ස්වභාවයක් තියෙනවා. භික්ෂුන් වහන්සේ නම බුදුහාමුදුරුවෝ බැහැ දකින්න ආපහම පුන්න කොහොමද මේ පැත්තේ? ඔබට ප්‍රත්‍ය ලැබුණාද? ඔබට කරදරයක් නැතුව ඔබගේ මහානදම් කරගන්න ඔබට පරිසරයේ තිබුණාද? ඔබට වෙනත් අතුරු ආන්තරා වුණාද? මේ බුදුහාමුදුරුවෝ බොහොම ආදරෙන් මේ වහන්නේ. දැන් මේක තමයි සතුටු සාමිචිය දිනයි කියන්නේ. ඉතින් පුන්නහාමුදුරුවෝ බොහොම ගෞරවයෙන් බුදුහාමුදුරන්ට ගිහිල්ලා වැඳලා සතුටු සාමිචිය දීලා බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන ඔන්න වඩිනවා දිවා විහරණයට අන්ද වනයේට. අන්ද කියලා කියන්නේ වනේ නම, කැලෑවේ නම. හරි? දැන් මේකට දිවා විහරණයට වඩිනවා. දැන් මෙතන මේ පුන්නහාමුදුරුවෝ ඇවිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරනකොට තවත් විශේෂ සිද්ධියක් සිද්ධ වෙනවා. මොකද්ද? ඒ ජේතවනාරාමේ හිටපු සමහර භික්ෂුන් වහන්සේලාට ආරංචි වෙනවා මෙන්න පුන්නහාමුදුරුවෝ වැඩලා ඉන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ අහන්න ඇතිනේ. නම කියන්න ඇතිනේ මම අහවලා කියලා. දැන් මේ ආරංචිය අර භික්ෂුන් වහන්සේලාට හොඳ ආරංචියක්. ඇයි? සාරිපුත්ත හාමුදුරුවෝ හැමතිස්සෙම කියනවානේ අනේ ඔයගොල්ලන්ට පුන්න කියලා හාමුදුරුවමක් හම්බ වුණොත් කොයිදී හරි බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ බැහැ දකින්න වැඩියොත් ඉක්මනට මට ඇවිල්ලා කියන්න මට උන්වහන්සේ දකින්න ඕනේ කියලා හැමතිස්සෙම කියනවානේ. ඔන්න එක්ක භික්ෂුන් වහන්සේ නමක් ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරුවන්ට කිව්වා සාරිපුත්ත හාමුදුරනේ ඔබ වහන්සේ අර නිතර කතා කරන හාමුදුරුවෝ කවුද? පුන්න හාමුදුරුවෝ. ඔව් කෝ අන්න බුදුහාමුදුරුවෝ හම්බෙන්න වැඩිය බුදුහාමුදුරුවොත් එක්ක සතුටු සාමිචිය දුනා. ඔන්න දැන් කොහටද වැඩි සාරිපුත්ත හාමුදුරන්ටත් දැන් හරි ඕනකම මේ හාමුදුරුවෝ හම්බෙන්න. අන්න මේ අන්දවණේට වැඩිය අන්දවණේ කියනකම සමහර වෙලාවට කිට්ටුව තියෙන වනපියසක් වෙන්න පුළුවන් දිවා විහරණේ. සාරිපුත්ත හාමුදුරුවෝ මොකද කියලා ඉක්මනට නිසීදනේ අරගත්තා. ඒ කියන්නේ කොහේ හරි වාඩි වෙන්න අපි ඒකට කියන පත්කඩේ කියලා මේකත් අරගෙන දැන් වඩිනවා. කොහාටද? අන්දවණේට. දැන් සාරිපුත්ත හාමුදුරුවන්ට පේනවා පුන්නහාමුදුරුවෝ ඉස්සරහෙන් වඩිනවා. සාරිපුත්ත හාමුදුරුවෝ කලබල කළේ නැහැ. උන්වහන්සේ පේන මානේ ඇහැට පේන මානෙන් හිමීට උන්වහන්සේ පස්සෙන් වඩිනවා. කවුද?
සරියුත් හාමුදුරුවෝ. දැන් නිකමට හිතන්න. මේ කවුද ධර්මසේනාධිපති හාමුදුරුවෝ? උන්වහන්සේට හයියෙන් කෑ ගහලා කියන උන්වහන්සේෝ දැන් අපි නැහැමනේ. නේ පොඩ්ඩයින් මට ඔයාව හම්බෙන්න ඕනේ. අනේ එහෙම කළේ නැහැ. ඉමීට වැඩිය බලන් හිටියා මොකද පුන්නහාඳුරෝ කරන්න කියලා. ගහක් යට දිවාව හැරෙන්නට. සාරිපුත්ත හාමුදුරුවෝ නොපෙනෙන මානෙක ගහක් යට දිවා විහරණය. දැන් දෙදෙනා වහන්සේම දිවා විහරණය. සාරිපුත්ත හාමුදුරුවෝ එකපාරට කතා කරන්න වැඩියේ නැහැනේ. ටිකක් හවස් වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ නැකිටලා පුන්නහාමුදුරුවෝ ළඟට ගියා. හරි? පුන්නහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා පුන්නහාමුදුරුවන්ට වැඳලා පුන්නහාමුදුරුවොත් එක්ක සතුටු සාමිචිය දිනවා. දැන් ඒක තමයි දැන් මම මේ පින්නතුන්ට මේ කියන්න හදන්නේ. මොකද්ද කියන්නේ? දැන් එක්බිති ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ හිඳින කඩගෙන ආයුෂ්මත් මන්තානිපුත්ත තෙරුන් වහන්සේ හම්බෙලා දිවා විහරණයට වැඩම කළා. ඊට පස්සේ දිවා විහරණය අවසන් වුණාට පස්සේ මන්තානිපුත්ත පුන්නහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා පුන්නහාමුදුරුවොත් එක්ක සතුටු සාමිචිය දිනවා. මොනවද අහන්නේ සතුටු සාමිචිය දීලා? එවත්නි භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසනසේක්ද සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා පුන්නහාමුදුරුවන්ගෙන් ආශ්මතුනි. ඒක තමයි ශාසනික වචනේ. එවත්නි ඔබ මේ ධක්මචාරියේ වාසය කරන්නේ බුදුහාමුදුරුවෝ වෙතද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වුණා කියන එකයි මේකෙන් අනිත් පැත්තෙන් අහන්නේ. එතකොට පුන්නහාමුදුරුවෝ කියනවා ඔව් මම බුදුහාමුදුරුවෝ ළඟ මේ බඹසර වාසය කරනවා. එතකොට අහනවා සාරිපුත්ත හාමුදුරුවෝ එවත්නි ඔබ වහන්සේ සීල විසුද්ධිය පිණිසද මේ බඹසර වාසය කරන්නේ? හරි? ඒකත් ලියලා තියාගත්තට කමක් නැහැ. පස්සේ අපි මේව සාකච්ඡා කරනවා. සීල විසුද්ධිය පිණිසද? පුන්නහාමුදුරුවෝ කියනවා නැහැ. ඔබ වහන්සේ එහෙනම් ditthi විසුද්ධිය පිණිසද මේ බඹසර රකින්නේ? නැහැ. එහෙනම් චිත්ත විසුද්ධිය පිණිසද? නැහැ. ওই විදිහට සප්ත විසුද්ධීන් මහනවා. හරි? දැන් අර පොතේ ලියලා තියන සප්ත විසුද්ධි. දැන් මේ මම ලියලා තියාගන්න කියන කාරණා අපි පස්සේ දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන එක මම මේ කියන්නේ මට ඕමනා කරන්න මේ සූත්‍රයේ තියෙන කරුණු කෙටියෙන් ඔබට මතක් කරලා දෙන්න. ඊට පස්සේ අපි මේක දිගට සාකච්ඡා කරන්න. හරිනේ? සප්ත විසුද්ධි පිළිබඳව අහනවා. අහලා ඉවර වෙලා එතකොට පුන්නහාමුදුරුවෝ කියන්නේ මම එකක්වත් උදෙසා නෙවෙයි බුදුහාමුදුරුවෝ ළඟ මේ බඹසර වාසය කරන්නේ. එහෙනම් මොන උදෙසාද? එතකොට කියනවා මම අනුපාදා පරිනිබ්බානත්තාය. ඒකත් ලියලා තියාගන්න. පස්සේ අපි ඒක සාකච්ඡා කරනවා. මම බුදුහාමුදුරුවෝ ළඟ මේ මහානදම් පුරන්නේ සීල විසුද්ධිය ලබා ගන්නවත් නෙවෙයි, ditthi විසුද්ධිය ලබා ගන්නවත් නෙවෙයි, කාංකා විතරණ විසුද්ධිය ලබා ගන්නවත් නෙවෙයි. මගේ ඒකායන අරමුණ අනුපාදා පරිනිබ්බාණය. ඒ උදෙසායි මම බුදුහාමුදුරුවෝ වෙත මේ මහානදම පුරන්නේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා එවත්නි සීල විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණයද? නැහැ. ditthi විසුද්ධිය අනුපාදා චිත්ත විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණයද? නැහැ. චිත්ත විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණයද? නැහැ. ওই විදිහට සප්ත විසුද්ධීන්ම අනුපාදා පරිනිබ්බාණයද කියලා අහනවා. එතකොට පුන්නහාමුදුරුවෝ කියන නෑ එකක්වත් අනුපාදා පරිනිබ්බාණය නෙවෙයි. එතකොට මේන් පිට අනුපාදා පරිනිබ්බාණය කියලා එකක් තියෙන්න පුළුවන්ද? එතකොට ඒත් කියනවා නෑ ඔයින් පිට අනුපාදා පරිනිබ්බාණය කියලා එකකුත් නෑ. එතකොට සීල විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණයක් නෙවෙයි, ඒන් පිට අනුපාද පරිනිබ්බාණයකුත් නෑ. හරි?
ඔව් මන් දන්නවා පොඩ්ඩක් පැටලිලානේ ඔබට. අපි ඒක निराකරණය කරගමු. දැන් ඔබනි සටහන් කළා දැන් ඔබේ මතකයේ ඔක තියාගන්නකෝ මොනවද ඇහුවේ? සප්තවිසුද්ධීන් එකින් එක අහනවා මේක අනුපාදා පරිනිබ්බානේද අනුපාදා පුණ්ණහාඳුර කියන නෑ එකක්වත් අනුපාදා පරිනිබ්බානේ නෙමෙයි. එතකොට මේ පිට අනුපාදා පරිනිබ්බානයක් තියෙන්න පුළුවන්ද? නෑ. මේ පිට අනුපාදා පරිනිබ්බානයක් තියෙන්නත් බෑ. හරි. තේරෙන්නේ නෑනේ දැන්. අපිට තේරෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ කතා කරන්නේ ධම්මසෙනවි සරියුත් හාමුදුරුවොත් එක්කලා. උන්වහන්සේ දන්නවා මේ කියන්නේ මොකද්ද කියලා. හැබැයි උන්වහන්සේට ඕනකම තියෙන ධර්මයේ ධර්ම රසය විඳින්න. පුණ්ණහාමුදුරුවොත් එක්ක කතා කරගෙන. ඒ අර ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය ධම්ම පීති ධර්මයේ ප්‍රීතියක් කරගෙන ඒ සතුට විඳින්න. පුණ්ණහාමුදුරුවෝ කියන සමහර අයට උපමාවක් කියපුවම තේරෙනවා. මම ඔබට උපමාවක් කියන්නම්. මොකක්ද උපමාව? මෙන්න මේකයි උපමාව. මම මේ පොතේ තියෙන එක මේ ඔබට කියන්නම්කෝ. එතකොට ලේසි. කොසල් රජුරවන්ට. කොසල් රජුරෝ දැන් එවකට ඒ හිටපු රටේ රජුරෝ. කොසල් රජුරවන්ට ඕනකම තියෙනවා ඒ කොසල් රජුරු හිටපු තැන ඉඳලා තවත් ප්‍රාන්තයකට බොහොම ඉක්මනට යන්න. හරි? දැන් මේ පුණ්ණහාමුදුරුවෝ සරියුත් හාමුදුරන්ට මේ කියන්නේ. ඉක්මනට යන්න. කොසල් රජුරෝ මොකද කරන්නේ? මේ ගමන ඉක්මනින් යන්න ඕන නිසා අනකරනවා රත 7ක් සූදානම් කරන්න කියලා. එක රථයක් තමන්ගේ මාලිගාව ළඟ, තවත් රථයක් කිලෝමීටර් කිහිපයක් එහැන්, තවත් රථයක් කිලෝමීටර් කිහිපයක් එහැන්, තවත් රථයක් තවත් කිලෝමීටර් කිහිපයක් එහැන්. එතකොට අන්තිම රථේ තමන්ට යන්න ඕන තැනට කිට්ටුවෙන් තියෙන්නේ. දැන් අපි නිදර්ශනයක් ගමුකෝ. අපි හිතමු අපිට මෙහි ඉඳලා සිඩ්නි වලට යන්න ඕනයි කියලා. දැන් නම් තියෙනවා ප්ලේන් එකේ යන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රේන් එකේ යන්න පුළුවන්. දැන් ඉස්සර එහෙම දෙයක් තිබ්බේ නැහැනේ. ඉස්සර තිබුණේ ඔය රථ අස්ව රථේනේ. දැන් රජුරෝ අණ කරනවා. පණිවිඩය යවනවා මට ඉක්මනට යන්න ඕන සිඩ්නි වලට. අතරමඟ ඔන්න රථ කීපයක් ලෑස්ති කරලා තියෙනවා. දැන් රජුරෝ මොකද කරන්නේ? මාලිගාවේ ඉඳලා පළවෙනි රථයට නගිනවා. නැගලා ඉක්මනට යනවා දෙවෙනි රථයේ තියෙන තැනට. ගිහිල්ලා මොකද කරන්නේ? දෙවෙනි රථයෙන් පළවෙනි රථයෙන් බහිනවා. බහැලා දෙවෙනි රථයට ගොඩ වෙනවා. දැන් රජුරු ඉන්නේ මොකේද? පළවෙනි රථයේද? නැහැ. ඉන්නේ දෙවෙනි රථයේ. පළවෙනි රථය අතහැරලා දාලා. මොකද ඒකෙන් වැඩක් නැහැ දැන්. මොකද දෙවෙනි රථයට යන්න වෙනකන් විතරයි පළවෙනි රථය උමනා කරන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට යෑම සඳහා පමණයි. මෙතෙන්ට ගියාට පස්සේ මේක අවශ්‍ය නැහැ. රජුරු ඒක අතහැරලා දැන් දෙවෙනි රථයට ගොඩ වෙලා. දෙවෙනි රථයේ ඉඳලා රජුරු යනවා බොහොම වේගෙන් කොහාටද? තුන්වෙනි රථයේ තියෙන තැනට. ගිහිල්ලා මොකද කරන්නේ? දෙවෙනි රථයෙන් බහැලා තුන්වෙනි රථයට ගොඩ වෙනවා. දැන් රජුරු ඉන්නේ මොකේද? ආවේ දෙවෙනි රථේ ඒක අතහැරියා දැන් ගොඩ වුණා තුන්වෙනි රථයට. ওই විදිහට රජුරු හත්වෙනි රථේ දක්වා ගිහිල්ලා හත්වෙනි රථයෙන් Tamanට ඕන කරන තැනට යනවා. දැන් එහෙම ගියාම ඒ ප්‍රාන්තයේ හිටපු මිනිස්සු රජුරුවන්ගෙන් අහන දේවයන් වහන්සේ ඔබ වහන්සේ මෙච්චර ඉක්මනට හරි මේ මාලිගාවේ ඉඳලා මේ රතෙන්මද මෙතෙන්ට ආවේ? ඒ මිනිස්සු දැක්ක එක රතයයිනේ. මිනිස්සු අහනවා මේ රතෙන්ද ඔබ වහන්සේ මෙච්චර දුරක් ආවේ? එතකොට පුණ්ණහාමුදුරුවෝ අහනවා කොහොම උත්තරේ දෙන්නොත්ද රජුරෝ හරි උත්තරයක් දුන්නයි කියලා කියන්නේ. "ඕ මම මේ රතෙන්ම ආවේ" කිව්වොත් ඒකත් වැරදි. "නෑ මම එක රතයක් උපයෝගී කරගෙන මෙහෙම ආවයි" කියලා කිව්වොත් ඒකත් වැරදි. කොහොමද උත්තරේ දෙන්නේ? "මම රත 7ක් සූදානම් කළා. පළවෙනි රතයෙන් නැගලා දෙවෙනි රතයට ආවා. පළවෙනි රතය අතහැරලා දෙවෙනි රතයට ගොඩ වුණා. දෙවෙනි රතයෙන් තුන්වෙනි රතයට ආවා. දෙවෙනි රතේ අයින් කළා. තුන්වෙනි රතෙන් හතරවෙනි රතයට ආවා. ওই විදිහට රත 7ක් උපයෝග කරගෙන හත්වෙනි රතෙන් තමයි මම මෙතෙන්ට ආවේ. හැබැයි මේ රත 7ම නැත්තම් මට මෙතෙන්ට එන්නත් බෑ. නමුත් මේ රත 7ම
හතම උමනා වුණෙත් නැහැ. තේන්නානේ? හතෙන් එකින් එක මම උපයෝගී කරගෙන මෙතෙන්ට ආවා. අන්න එහෙම කිව්වොත් හරි. ඒ වගේ සීල විසුද්ධිය නැතුව චිත්ත විසුද්ධිය ඇති කරගන්නත් බෑ. චිත්ත විසුද්ධිය නැතුව ditthi විසුද්ධිය ඇති කරගන්නත් බෑ. ওই විදිහට එකින් එක මේ විසුද්ධීන් පිළිබඳව විග්‍රහ කරගෙන ගිහිල්ලා හරි. දැන් සාරිපුත්ත හාමුදුරන්ට හරි සතුටුයි. සාරිපුත්ත හාමුදුර අහනවා මනේ ඔබ වහන්සේගේ නම මට මන්තානි පුත්ත පුන්න කියලා කියනවා. කොච්චර ලාභයක්ද කොච්චර සන්තෝෂයක්ද ඔබ වහන්සේ වගේ කෙනෙක් අපිට හම්බෙච්ච එක ගැන කතා කරන්න හම්බෙච්ච එක ගැන. එතකොට පුන්න හාමුදුරන ඔබ වහන්සේ හඳුන්වන්නේ කවුද? මට තමයි සාරිපුත්ත කියලා කියන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ පොඩි තිගැස්මක් එන්න ඇති. රහතන් වහන්සේ නම. පච්චි මම මෙච්චර වෙලා මේ කතා කරලා තින්නේ ධම්සේන සාරිපුත්ත හාමුදුරුවෝත් එක්කද? එතකොට කියන අනේ ඔබ වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියලා දන්නවනම් මම මෙච්චර කතා කරන්නේ නැහැ. මොකටද මම මෙච්චර කතා කරන්නේ? නෑ. මට හරි සන්තෝෂය. දැන් බලන්න. මම මේකයි මම කිව්වේ. ආර්යයන් වහන්සේලාගේ අපේ අතර තියෙන වෙනස අපි තේරුම් ගන්න මේවෙන්. දැන් මට ලොකු පදවි ප්‍රාප්තියක් තියෙනවා නම් මහානායක පදවියක් තියෙනවා නම් ලොකු තානාන්තර තියෙනවා නම් මම තැනකට ගිහිලා I am so and so කියලා මම අහවලා අහවල් පන්සලේ විහාරාධිපති අහවල් නිකායේ සංඝ නායක අධිකරණ නායක අරවයි මේවයි කියලා මගේ තියෙන ඔක්කොම පට්ටන්තර මං කියලා ඉස්සෙල්ලා වැඩ පටන් ගන්න. සාරිපුත්ත හාමුදුරුවෝ මුකුත් කිව්වේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ අරහඳුරන්ගෙන් ඔබ වහන්සේ හඳුන්වන්නේ කොහොමද? මම පුන්න. එතකොට තමයි හාමුදුරුවෝ අහන්නේ ඔබ වහන්සේ මම සාරිපුත්ත හාමුදුරුවෝ. මම මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ. ඕකයි රත විනීත සූත්‍රය අපිට ඉගෙන ගන්න තියෙන කාරණේ. දැන් මේකේ තියෙන සාරාංශය මොනවද තියෙන්නේ? අනුපාදා පරිනිබ්බාණය පිණිස. ඒ කියන්නේ කෙලෙසුත් ප්‍රහාණය කළා සම්පූර්ණයෙන්ම පරිනිර්වාණයටපත් වීම. කෙලෙස් ප්‍රහාණයත් පරිනිර්වාණයත් අනුපාදා පරිනිබ්බාණය කියන්නේ. ඒ සඳහා කොටින්ම රහත් භාවයටපත් වීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත. ඒ උදෙසා තමයි මම බුදුහාමුදුර ළඟ මේ මහානදම් පුරන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ බලාපොරොත්තු වෙනා නම් අනුපාදා පරිනිබ්බාන කියන தත්වෙටපත් වෙන්න. ඒ කියන්නේ රහත් භාවයටපත් වීම තුලින් තමයි ඒකට එන්න පුළුවන්. කවදා හරි දවසක අපි එතෙන්ට යන්න නම් අපි මොනවද අනුගමනය කරන්න ඕන? අන්න අර කරත්ත හතක් අපිට ඉගෙනනවා, විසුද්ධි හතක් අපිට ඉගෙනනවා. ඒ විසුද්ධි හත පිළිබඳවයි නා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තව විනාඩි 15ක් පමණ කාලයක් තියෙන්නේ. මම ඒ අතරතුරේදී මම බලාපොරොත්තු වෙනවා පින්නතුන්ට ලබන සාකච්ඡා වාරයේදී අපි සම්පූර්ණයෙන්ම සප්ත විසුද්ධි පිළිබඳව කතා කරමු. එතකොට පරතරයක් නැතුව, ඒ කියන්නේ ગેප් එකක් නැතුව ඔබ කෙලින්ම දිගට අහනවා සප්ත විසුද්ධි පිළිබඳව. නැත්නම් අද මම මේ එකක් කියලා ආපහු ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ ඔබට කියන්න ගියාම ඔබට කියපු දේ මතක නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව අපි ඊළඟ සාකච්ඡා වාරයට දාලා මම ඔබට කිව්වනේ කලින් බුදුහාමුදුරුවෝ ඇහුවානේ අර භික්ෂුන් වහන්සේලාගෙන් මේ මොනවද අප්පය මොනවද අල්පමේක සන්තුට්ටි ඊළඟට පවිවිත්ත ඔය ආදී වශයෙන් මේ කාරණා පිළිබඳව බුදුහාමුදුරුවෝ ඇහුවානේ අර භික්ෂුන් වහන්සේලාගෙන් කරුණු 10ක්. කවුද මේවට මේ ඔබලට කිව්වනේ බුදුහාමුදුරුවනේ අල්පෙච්ච හරි අප්පිච්ච හරි මන්තානි පුත්ති කියලා. දැන් මම මේ කාරණා 10යි ඔබට පොඩ්ඩක් විස්තර කරන්න. මේක වටිනවා. මේක අපි දැනගන්න ඕනේ. ඒ කාරණා 10ට මම ඔබගේ අවධානය යොමු කරලා අද මේ ධර්ම සාකච්ඡාව
මම අපි මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු දැන් පළවෙනි එක. ඔබ මතක තියාගන්න. ඔබ මං හිතන් ලියාගත්තද දන්නේ නැහැ. මං කියවනේ කලබල වෙන්න එපා කියලා. දැන් බුදුහාමුදුර අහනනේ මහණෙනි ඔබලා අතරින් හිටපු භික්ෂුන් වහන්සේ නමක් මෙන්න මේ පළවෙනි එක අප්පිච්ච. ඒ ගුණධර්මයේ පිහිටලා ඔබලට අවවාද අනුශාසනා කළේ කවුද? පළවෙනි එක අප්පිච්ච. එක මොකද්ද අප්පිච්ච කියලා කියන්නේ? කිසිම දෙයක් පිළිබඳව ආසාවක් නැහැ. ඇල්මක් නැහැ. අප්පිච්ච කියලා කියන්නේ බොහොම අප්ප කියලා පොඩ්ඩයිනේ ඉච්ච කියලා කියන්නේ කැමැත්තනේ. ඕක ඒ කියන්නේ රහත් භාවයට පත් වුණාන් පස්සේ මොන දෙයකට දැලීමක් තියෙන්නේ? නොඇලී ජීවත් වීමට. ආසාවක් නැතුව ජීවත් වීමට. එසේ ආසාවක් නැතුව ඉඳමින් ආසාවක් නැතුව ජීවත් වීම සඳහා උපදෙස් දුන්න. මන්තානි පුත්ත හාමුදුරුවෝ අපිට මෙහෙම කළා. ඔන්න අප්පිච්ච. ඒතර දැන් මේ දස කතා වස්තු. තේන්නාද? මේවා තමයි භාවනානි යෝගී භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන දේවල්. හරි? දෙවෙනි එක තමයි සන්තුට්ඨ. සන්තුට්ඨ කියලා කියන්නේ මොකද්ද? Tamanට මොනවද ලැබුණේ? සිව්පසේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. මේ භික්ෂුන් වහන්සේ ගැන මම මේ කතා කරන්නේ. හරි? ඒ Tamanට ලැබිච්ච දේෙන් තමා සතුටටපත් වෙනවා. ඒ ලැබිච්ච දේෙන් Tamanට මොනවද ලැබුණේ? ලැබිච්ච දේ හොඳම දේ කියලා හිතන්න. හරි? එතකොට ඒ ලැබිච්ච දේ ඕකේ තියෙනවා යථා ලාභ, යථා බල, යථා සාරුප්ප කියලා. මම මේක ලියන්නම්කෝ. යථා ලාභ ඊළඟට යථා බල, යථා සාරුප්ප. හරි. යථා ලාභ. Tamanට ලැබිච්ච දෙයින් Taman සතුටු වෙනවා. මේ ලැබිච්ච දේ හොඳම දේ කියලා අපිට හිතන්න පුළුවන් නම් ගැටලුවක් නැහැනේ පින්නතුනේ. අද තියෙන ප්‍රශ්නේ අපිට ලැබිච්ච දේ සතුටටපත් වෙන්න බැරි ගම. නෑ ඊට වැඩි අරක හොඳයි. අරක හොඳයි. දැන් අර මම ඔයිට කලිනුත් කිව්වනේ ළමයිට හරි ඩිමාන්ඩ්. මට ඕනේ මේක, මට ඕනේ මේක, මට ඕනේ මේක. නෑ. අපි අධිගමයක් බලාපොරොත්තු වෙනවා නම් අධිගමයක් ලැබුවා නම් යථාලාභ ලැබිච්ච දෙයින් සාහිණටපත් වෙනවා මේ හොඳයි මේක. හරි? මේ කරුණු තුනක් තියෙනවා යථාලාභ ලැබිච්ච දේ යථා බල. යථා බලය කියලා කියන්නේ තමන්ට ආහාරය වෙන්න පුළුවන්. කොච්චර රසවත් වුණත් තමන්ට ඒක ගැලපෙන්නේ නැත්නම් ඒක මොකටද අපි පරිභෝග කරන්නේ? අපි ඒක තව කාට හරි අපිට දෙන්න පුළුවන්. එතකොට තමන්ට ගැලපෙන සිවුරක් යථා බල යථා සාරූප. එතකොට තමන්ට වැඩිය ලැබිච්ච දෙයක් ඊට වැඩිය තව කෙනෙකුට අපිට ඒක දෙන්න පුළුවන්. ඔය විදිහට ඕකේ තියෙනවා. ඔබ මේක විග්‍රහ කරලා බලා ගන්න. මම මේ බොහොම ඉක්මනට තව විනාඩි කිහිපයයි තියෙන්නේ. ඒකයි මේ ඉක්මනට මේක කියාගෙන යන්නේ. හරි? ඊළඟට පවිවිත්ත. පවිවිත්ත. අපි ඒකට කියනවා ප්‍රකර්ෂ විවේකී කියලා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. හරි? කාය විවේක. කාය විවේකී කියලා කියන්නේ ටිකක් හුදකලා වෙන්න. දැන් අනුපාදා පරිනිබ්බාණේ වෙනුවෙන් අපි කටයුතු කරනවා නම් අපි හුදකලා වෙන්න ඕනේ. තනි වෙන්න ඕනේ. එතකොට තමයි අපේ කටයුතු ලේසි වෙන්නේ. තේන්නාද? ඒක තමයි කාය විවේකී කියලා කියන්නේ. ඊළඟට චිත්ත විවේකේ අපි ධ්‍යාන භාවනා කරලා අපි සමාපatti උපදව ගන්නවා. ධ්‍යාන උපදව ගන්නවා. ඒක තමයි චිත්ත විවේකේ. ඊළඟට උපදි විවේකේ කියලා කියන්නේ නිවන. හරි? කාය විවේක, කාය, චිත්ත, උපදි. කාය විවේක. හුදකලා වෙන්න.
ඊළඟට චිත්ත විවේක ධ්‍යාන අෂ්ට සමාපatti ආදී උපදවා ගැනීම. උපදි විවේකේ නිවන. හරි. පවිවිත්ත. ඊළඟට 4. අසංසට්ඨ. අසංසට්ඨ. මේක හරි වැදගත් තනම් මෙතන. මං ඉරක් ගැහුව දැක්කද? ආයන්නට මෙහා අනිත් එක සංසට්ඨ. මේ සංසට්ඨ කියලා කියන්නේ මේ අපි මෙහෙම ලිව්වොත් ඔබට ලේසි. සංසර්ග. දැන් මේ වචනේ ඔබ දන්නවනේ. සංසර්ගය කියන වචනේ. අසංසට්ඨ කියන්නේ එසේ නොවීම. දැන් මේකේ තියෙනවා කාරණා 5ක්. මොකද්ද කාරණා 5? ශ්‍රවණ සංසග්ග. ශ්‍රවණ සංසග්ග. හරි? ශ්‍රවණ ඊළඟට දස්සන ඊළඟට සමුල්ලාප ඊළඟට සම්භෝග ඊළඟට කාය. හරිනේ? 1යි 2යි 3යි 4යි 5යි. මොකද්ද මේ කියන්නේ කියලා හිතන්න. ශ්‍රවණ සංසග්ග. ශ්‍රවණ කියලා කියන්නේ අපේ කන ප්‍රිය කරන දේවල්. අපිට මිහිරි කටහඬක් අහන්න කැමතියි. අපි එක්ක ඒවා රෙකෝඩ් කරලා සාක්කුවේ දාගෙන කනේ මොකක්ද අර එකක් ගහගෙන අපි හැමතිස්සෙම මේක අහනවා. මොකද මම මේ ඒකත් එක්ක ජීවත් වෙනවා. සින්දු අහනවා සමහරු. කනට දාගෙන අපි ඒකත් එක්ක ජීවත් වෙනවා. ශ්‍රවණ සංසග්ග කියලා කියන්නේ ඒකයි. ඔබ කැමති ගෑනු කෙනෙක්ගේ කටහඬක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක්ගේ කටහඬක් වෙන්න පුළුවන්, දරුවෙක්ගේ කටහඬක් වෙන්න පුළුවන්. කාගේ එකක් හරි මොකක් හරි දෙයක් ඔබ නිතර ඒක අහනවා. ඇයි? ඔබ ඒකට ඇලුම් කරන නිසා. එතකොට මේ සංසග්ග කියලා කියන්නේ ඒකයි. ඔබ ඒ ශ්‍රවණයට, ශබ්දයට ඔබ ඇලුම් කරන නිසා. හරි? ඊළඟට දස්සන. දස්සන කියලා කියන්නේ මොකක්ද දන්නවද? දකින්න කැමති. රූපයක් දකින්න කැමති. ගෑනු රූපයක්, පිරිමි රූපයක්, මොකක් හරි රූපයක් ඔබ හැමතිස්සෙම කැමති ඒක දකින්න. ඔබ යනවා හොයාගෙන. එහෙම වෙනවනේ ඕන තරම්. ඔය සමහරුන්ට hina ගියේ. ඇයි? අර හිත ඇතුලේ තියෙන ඔබ ගිහිල්ලා එහෙම දකින්න එක. ඔබ කැමති. කමහලාට ගෙදර ඉන්න බිරිඳට වැඩිය වෙන කවුරු හරි දකින්න ඔබ කැමති. වර්ධවා තේරුම් ගන්න එපා. මේ ඒක තමයි හැටි. ඒ අපේ ස්වභාවය, අපේ පුහුදුන්කමේ ස්වභාවය හැටි. එසා අපි ඒ දර්ශනේ හොයාගෙන යනවා. රූපේ තියාගෙන පින්තූරයක් ගහගෙන ඔබේ iPad එකේ හරි ෆෝන් එකේ හරි නැත්තම් පින්තූරේ තියාගෙන හරි මේක කොහේ හරි දාගෙන හොරෙන් මේක දිහා දස්සන. ඔබ යම් කිසි වින්දනයක් ලබනවා. ඒක තමයි ඒ කියන්නේ. ඊළඟට සමුල්ලාප. සමුල්ලාප කියන්නේ ඔන්න තවත් වැදගත් තැනක්. ගොසිප්, අල්ලාප සල්ලාප. අපි කැමති එක එක්කෙනා ගැන කතා කරන්න. එක එක්කෙනා විවේචනය කරන්න. නොයිකුත් දේවල් අපි කතා කරන්න වැඩකට නැති දේවල්. ගොසිප් කියන්නේ ඒකනේ. අල්ලාප සල්ලාප. ඔහේ නිකන් ඔහේ කියෝක ඉන්නවා. අනවශ්‍ය දේ වැඩකට නැති දේ කතා කර ඉන්නවා. ඊළඟට සම්භෝග. මේකත් හරි වටිනවා. සම්භෝග. මොකද්ද මේ කියන්නේ? අපි කියනවානේ දැන් සමහර වෙලාවට කියනවා අනේ ඒවා මතක් වෙන්න මට මොකක් හරි දෙන්නකෝ. ලේන්සු ඉල්ල ගන්නවා. ඒ සමහර අය ළඟ තියෙනවානේ. ලේන්සු ඉල්ලගෙන ඕක නවලා සාක්කුවේ දාගෙන පපුවේ ළඟ තියාගෙන අරගෙන ඉඹිනව අප්පච්චි මොන තරම් මල්ලිටත් hina යනවා එහෙම කියනකොට. ඇත්ත කතන්දරේ. තියාගෙන ඉන්නවනේ. ලේන්සුව තියාගෙන ඉන්නවා සමහර වෙලාවට මට මොනවාක්වත් නැත්තම් මට කොයින් එකක් හරි දෙන්න ඕකත් දාගෙන තියාගෙන ඉන්නවා. එහෙම නැත්තම් දෙන්න එක්ක කොහේ හරි ගිහිල්ලා
කෝපේ එකක් බිව්වා. කෝපේ අර කෝප්පේ අර බීපු බටේ ඕක ගෙනල්ලා තියාගෙන ඉන්නවා. මේ සම්භෝග වෙනව නේද? කොච්චර දේවල් එහෙම වෙලා තියෙනවද? ඉතින් මේක තමයි. මේවා තමයි අපේ සිතේ දන්නේම නැතුව අපිව අර පහලට ඇදලා දාන කාරණා. තේන්නද? ඊළඟට කාය සංසග්ග මේක ඉතින් ඔබ හැම දෙනෙක්ම දන්නවනේ. කායික වශයෙන් දෙන්න එකට එකතු වීම. දැන් මෙන්න මේවා අපේ ජීවිතේ අපි නොදැනුවත්වම ඇති වෙන දේවල්. ඊළඟට පස්වෙනි කාරණේ ආරද්ධ වීරිය. අපි ඔකට කියනවානේ කෙලෙස් හිතක් පටන් ගන්නාලද වීරිය. මොකක්ද මේ පටන් ගන්නාලද වීරිය කියලා කියන්නේ? කෙලෙස් හිතක් යම් කිසි අවස්ථාවක ඇති වුණා නම් ඒ ඇති වෙච්ච වෙලාවෙදීම ඒ ෂණයකදීම ඒක මැඩ පැවැත්වීම සඳහා අපි තුල තියෙන උත්සාහය වීරිය. ඒ ෂණයකදීම තේන්නද? ඒකට තමයි ආරද්ධ වීරිය පටන් ගන්නාලද වීරිය කියලා කියන්නේ ඒකයි. එතකොට ඔබ ඒක සටහන් තියාගන්න. කෙලෙස් හිතක් ඇති වෙච්ච වෙලාවේදීම ඒ මැඩ පැවැත්වීම සඳහා ගන්නාලද උත්සාහය ඒක තමයි ආරද්ධ වීරිය. 6 සීල. ඔක දන්නවනේ. සීල සම්පදාව. ඔබ තුල තියෙන පංච සීලය වෙන්න පුළුවන්, ආජීව අෂ්ටමක සීලය වෙන්න පුළුවන්, අෂ්ටාංග සීලය වෙන්න පුළුවන්, දස සීල වෙන්න පුළුවන්, සාමනීර දස සීල වෙන්න පුළුවන්, උපසම්පදා සීල වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක්. හරි? සීල සම්පදා. ඊළඟට 7 සමාධි සම්පදා. සමාධිය කියලා කියන්නේ දැන් විදර්ශනා පාදක කරගෙන ලබා ගන්නවා අෂ්ට සමාපatti ආදී සමාධිය. චිත්ත ඒකාග්‍රතාවය. ඔකට ධ්‍යාන වෙන්න පුළුවන්, උපචාර අර්පණ ආදී අවස්ථාවන් වෙන්න පුළුවන්. හරි? සමාධි. ඊළඟට 8 පඤ්ඤා. ලෞකික ලෝකෝත්තර නුවණ. හරි? ලෞකික ලෝකෝත්තර ඥාන. හරි? ඊළඟට 9 විමුක්ති. විමුක්ති අපි මේකට කියමු මෙහෙම නිවන. හරි? එතකොට සෝවාන්, සකදාගාමී, සෝවාන් මාර්ගයේ, සෝවාන් ඵලයේ, සකදාගාමී ඵලයේ, අනාගාමී ඵලයේ, අරිහත් ඵලයේ. ඊළඟට 10 විමුක්ති ඥාන. හරි? විමුක්ති ඥාන. විමුක්ති ඥාන කියලා කියන්නේ 19 ප්‍රත්‍යක්ෂා ඥාන. හරි? ඒක සටහන් කරලා ලියා ගන්න. 19 කියලා කියන්නේ 19ක් ප්‍රත්‍යක්ෂා ඥාන. දැන් මේ මම මේක දැන් විස්තර කරලා අපි මේ සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. 19 ප්‍රත්‍යක්ෂා ඥාන ටික. දැන් මම ඒක දැන් මේ සටහන් කරගත්තානේ. සටහන් කරගත්තානේ. ඔබට ඕන නම් ආපහු මේක රිවයින්ඩ් කරලා මේ ටික සටහන් කරගන්න පුළුවන්. මම මෙන්න මේක මට කතා කරන්න ඕන නිසායි මම මේක මකන්නේ. හරි? හරි. 19 ප්‍රත්‍යක්ෂා ඥාන. මේ 19 ප්‍රත්‍යක්ෂා ඥාන 19ක් තියෙන එක තමයි 19 කියලා කියන්නේ. මොකද්ද? දැන් මාර්ගඵල අවබෝධ කරගත්ත අපි කියමු සෝවාන් මාර්ගඵලය අවබෝධ කරගත්තයි කියලා. සෝවාන් මාර්ග දැන් මාර්ග චිත්තය සමගම ඵල චිත්තේ එනවනේ. ඵල. සෝවාන් මාර්ගඵලයටපත් වුණ ආර්ය ශ්‍රාවකයා. හරි? මේ 19 ප්‍රත්‍යක්ෂා ඥාන මොනවද? ඔන්න බලන්න. එක ප්‍රහීන කරපු කෙලෙස්. හරි? දෙක ප්‍රහීන කරන්න තියෙන කෙලෙස්. තුන මාර්ගය. ඒ කියන්නේ අවබෝධ කරගත්ත මාර්ගය. අවබෝධ කරගත්ත.
කරගත් ඊළඟට 4 ඵලය අවබෝධ කරගත් හරි ඊළඟට 5 නිවන හරිද මේ ටිකත් මම දැම්ම කන්නම් දැන් මේ සෝවාන් මාර්ගඵලයට පත්වෙච්ච ආර්යයන් වහන්සේ මේ ආවර්ජනා කරනවා තමන් වහන්සේ ප්‍රහීන කරපු කෙලෙස් ප්‍රහීන කරන්න තියෙන කෙලෙස් මාර්ගයේ ඵලයේ ඊළඟට නිවන දැන් කාරණා 5යිනේ දැන් එතකොට මේ වගේ තමයි සකදාගාමි එතනත් 5යි පහ මොනවද මේ 5 ඊළඟට සෝවාන් අනාගාමි ඒත් 5යි මොනවද 5 අනාගාමි මාර්ගඵලයට පත්වෙච්ච ආර්යයන් වහන්සේත් ප්‍රහීන කරපු කෙලෙස් ප්‍රහීන කරන්න තියෙන කෙලෙස් අවබෝධ කරගත්ත මාර්ගය අවබෝධ කරගත්ත ඵලයේ නිවන හරිනේ එතකොට රහතන් වහන්සේ දැන් 19යිනේ ඒකට තමයි 19 ප්‍රත්‍යක්ෂා ඥාන කියලා කියන්නේ හරි දැන් කොහොමද 19ක් වෙන්නේ කියලා බලන්න දැන් මෙතන 5යි පළවෙනි දෙවෙනි 5යි තුන්වෙනි එක 5යි පස්වරක් 3 15යි. එතකොට දැන් මෙතනත් 5ක් වෙන්න එපා. එතකොට 20ක් නේ 20ක් වෙන්න බෑනේ 19නේ. එතකොට රහතන් වහන්සේ අන්න හරි. රහතන් වහන්සේ ප්‍රහීන කරපු කෙලෙස්. උන්වහන්සේට ආයේ ප්‍රහීන කරන්න කෙලෙස් නැහැනේ. සකල ක්ලේශ ප්‍රහාණ. ඒ නිසා රහතන් වහන්සේට මේ දෙවෙනි එක අදාළ නැහැ. තුන්වෙනි එක තියෙනවා රහතන් වහන්සේට මාර්ගයේ හතරවෙනි එක තියෙනවා ඵලයේ පස්වෙනි එක තියෙනවා නිවන. එතකොට රහතන් වහන්සේට 4යි. පැහැදිලිද? ආපහු බලන්න. රහත් භාවයට පත් වුණාන් පස්සේ ආවර්ජනා කරනව මොනවාද? ප්‍රහීන කරපු කෙලෙස්. ආපහු ප්‍රහීන කරන්න කෙලෙස් නැහැනේ. ඒ නිසා ඒක අදාළ නැහැ. ඊළඟට අවබෝධ කරගත්ත මාර්ගය අවබෝධ කරගත්ත ඵලයේ ඊළඟට නිවන. 4යි. දැන් පැහැදිලි 5යි 5යි 10යි 10යි 5යි 15යි 15යි 4යි 19යි. මේ 19ට තමයි 19 ප්‍රත්‍යක්ෂා ඥාන කියලා කියන්නේ. පැහැදිලි? ඔව්. හරි. දැන් ওই ටික කොහොම මතක තියාගන්න. මතක තියාගෙන අපි ඊළඟ සාකච්ඡා වාරයේදී මා බලාපොරොත්තු වෙනවා ඊටාම වැදගත් මේ සූත්‍රයේ ඊටාම වැදගත් අප විසින් දැනගත යුතු අර සප්ත විසුද්ධි කියවනේ ඔබ වහන්සේ සීල විසුද්ධිය පිණිසද චිත්ත විසුද්ධිය පිණිසද කියලා සප්ත විසුද්ධි ඒ අනුසාරයෙන් නාම මහ විදර්ශනා ඥාන ඒ නාම මහ විදර්ශනා ඥාන තුලින් චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ වෙන ආකාරය පිළිබඳව මේ සූත්‍රයේ අනුසාරයෙන් ලබන සතියේ අපි ලබන සාකච්ඡා වාරයේදී අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන. එතකන් ওই ටික අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා මේ වස් කාලේ අපේ ජීවිතේට මොන හරි හොඳ දෙයක් එකතු කරගන්න උත්සාහ කරන්න. ඒක තමයි වුමනා කරන්නේ. අපි ගේට්ටු වහගෙන බොහොම විවේකීව මේ දවස්වල ඉන්නවා. අමුත්තක් හිතන්න එපා එහෙම කිව්වට. ඉතින් ඒක තමයි නීතිය. කරන්න දෙයක් නැහැ. අපි කැමති පින්නතුන් ඇවිල්ලා අපිත් එක්ක මෙහෙම ධර්මශාලාවේ වාඩි වෙලා ඔබ හැම දිනා සමගම මේක බෙදා හදාගන්න මං හරි සන්තෝෂයි. අපි කළේ එහෙමයි. නමුත් අපිට ඒකට ඉඩක් නැහැ. නමුත් මෙහෙම හරි මේ ධර්මය ඔබ වෙතට ලබා දෙන්නට අපි කරන උත්සාහය අපි මේ මල්ලි මේ කරන කැපවීම අපි ඊටාගේ කරනවා. අපි කෘතඥ වෙන්න ඕනේ. කතර ගෙවාගෙන මේ ඇවිල්ලා මේ කරන කැපවීමට පැය දෙකමාරක් විතර මේ කරන කැපවීමට. ඉතින් මේ මල්ලිටත් නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි මේ ධර්ම සාකච්ඡාව තුළින් අපි උපදවගත්තා වූ මේ සියලුම පුණ්‍ය ශක්තිය ඔබටත් මටත් අපි හැම දිනාටමත් අප නමින් මේ පරලෝකීය මව් දෙමව්පිය ගුරු ඥාති මිත්‍රාදීන් සෑම සියලු දෙනාටමත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.